ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. අරගල කරුවන් 21කට විදෙස් ගමන් තහනම්. මෛත්‍රී ජනපති රනිල් හමුවෙයි විමල්ගෙන් ලිපියක්. නායකයන්ට ඇමරිකාවෙන් අවවාද. යුද්ධයකට සූදානම් උතුරු කොරියාව දැනුම් දෙයි. ශ්‍රී ලංකාවට 246ක ජයක්. ගාලු වීරයා ජයසූරිය. දේශීය සියත. Local news on සියත. ලහිරු වීරසේකර සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. නීති විරෝධී ජනරාශියකට අදාළ පැමිණිල්ලක් කැඳ වූ අවස්ථාවේදී ලහිරු වීරසේකර සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. පොලිසිය ඉල්ලීමක් කළේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ වරෙන්තුව නිකුත් කර තිබෙනවා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජෝසප් ස්ටාලින් ලහිරු වීරසේකර එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ විසින්. කොටුව පොලිසිය අද අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම පුද්ගලයන් විදේශගත වීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. අයුතු ජනරාශියක සමාජිකයන් ලෙස ලෝටස් පාර මුදල් අමාත්‍යංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධනීෂ් අදි ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකුට විදේශ ගමන් තහනම් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. කොටුව පොලිස් වසම තුළ නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම සම්බන්ධයෙන් ධනීෂ් අලි ඇතුළු පුද්ගලයන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්න නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 13 වනදා බත්තර මුල්ල පොල්දුව මන්සන්ධිය අසල පැවති විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මතයි. ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ටාශය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාශයට යාමට පෙර පැතුම් කර්න නැමැත්තා මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. පාර්ලිමේන්තුව ළඟ 13 වෙනිදා වැඩසටහන පටන් ගන්නේ දවල්. ඒක පටන් ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කියන සහෝදරවරු ඔවුන් විසින් පාර්ලිමේන්තුව වැටලීම කියන කාරණාව කරන්න තමයි. ඒ පාර්ලිමේන්තුවට පහර දීමක් කරන්න කියලා තන නෑ. අපි හිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලය ළඟ. අපිට හවස 4 පමණ වෙන විට ආරංචියක් ආවා. පාර්ලිමේන්තුව ළඟ ලොකු කලබලයක් එතෙන්ට පහර දෙනවා කියලා. ඉතින් අපි එතන හිටපු ජනතාවගේ සහායට තමයි එතෙන්ට ගියේ. මම එතෙන්ට යනකොට වෙලාව 5:45 මගේ පළවෙනි ලයිව් වීඩියෝ එකේම එදා පැහැදිලිව කියනවා මේ යන්නේ පාර්ලිමේන්තුවට ගහන්න නෙමෙයි කතානායක නිල නිවසට කිසි බලපෑමක් එල්ල කරන්න කියලා. ගහන වෙලාව මම හිටියා ඒ වෙලාවේ යම් ආකාරයකට කඳුළු ගෑස් ගහන වෙලාවේ. නමුත් අර පහර දීම් සිදු වෙන වෙලාවේ ජනතාවට ගහලා එළවන වෙලාවේ මම එතන හිටියේ නෑ. යම් පහර දීමකට ලක් වෙච්ච තරුණියන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කරන්න අපි දියතට එක්කගෙන ගියා. කඳුළු ගෑස් සහ බැටන් පොළු ප්‍රහාර වලින් අනතුරට ලක් වෙච්ච පිරිස හිටියා. ඉතින් මම වෛද්‍යවරයෙක් විදිහට ඔවුන්ට ප්‍රතිකාර කරමින් දියතේ රැඳී සිටියේ. නමුත් 8:45 වෙනකොට දියතවරත් ඇවිල්ලා පහර දීම සිද්ධ වෙච්ච ඉඳ අපිට එතනින් නික්ම යන්න සිද්ධ වුණා. මේ අතර ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් පොලිසියට බහර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා. කොටුව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 9 වනදා ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් රුපියල් 1,78,50,000ක මුදලක් කොටුව පොලිසිය වෙත බහර දුන් බවයි. මුදල් බහර දී සති 3ක් ගත වී තිබුණද ඒ පිළිබඳ කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. අදාළ මුදල් සම්බන්ධ වාර්තාවක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මේ අතර ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි 4 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලෙසයි. ජනාධිපති මන්දිරය තුළ තිබී හමු වූ මුදල් පිරිසක් විසින් ගණනය කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන්ද සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ එම පැමිණිල්ල සඳහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ නීතිඥ සුනිල් වටගල. සති 3කට එහා කාලයක් මෙම මුදල් තබා ගැනීම මුදල් අපගමනයක් වගේම වෙනත් සිද්ධියක් වෙන්න පුළුවන් කියලා අධිකරණය සැක කළා. ඒක නිසා කොළඹ දිසාවබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත තමයි මේ මුදල් රඳවා තබාගෙන ඉන්නේ කියලා අධිකරණයට කරුණු වාර්තා කරා. නමුත් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වෙනි වගන්තිය යටතේ බරපතල වරදක් බව අධිකරණය පෙන්වා දුන්නා. ඒක නිසා ජනාධිපති මන්දිරයේ 4 වන කාමරේ 1,78,50,000ක මුදල වහාම ගෙනල්ලා කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ තැන්පත් කරන්න කියන නියෝගය කරා. අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු ලබන දසවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර කැලණිය සරසවිය අසල සැකකටයුතු රථවාහන සැරිසරන බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ. කැලණිය නේවාසිකාගාර ඉස්සරහා හැමදාම පාන්දර යාමේ සුදු වෑන්නවිල කරගෙන අපි අහනවා මොකද සුදු වෑන්න? මොන සංස්කෘතියද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා රනිල් වික්‍රමසිංහ ගේන්නේ? ගාලු මෝදොර විරෝධතාවට පහර දීමට සැලසුම් කර පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නයි නීතිඥයන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නීතිඥ නුවන් බෝපගේ මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හදිසි නීතිය පාවිච්චි කරමින් සහ යුද හමුදාව, ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව සිවිල් කටයුතු වලට යොදා ගනිමින් සිදු කරපු ඒ ක්‍රියාව හරහා ගෝල්ෆේස් අරගල භූමියට හිටපු අරගලකරුවන්ගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව තොරතුරු අපි ඉදිරිපත් කරා. ජනාධිපතිවරයා නිකුත් කළ හදිසි අවස්ථා රෙගුලාසිවලට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිගා සත්කුණනාදන් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න නම් කර තිබෙනවා. පෙත්සම් කාර්ය සඳහන් කළේ හදිසි නීති රෙගුලාසිය තුළින් හමුදාව සහ පොලිසියට අසීමිත බලයක් පැවරෙන බවයි. මේ හරහා අධිකරණය හා පාර්ලිමේන්තු සතු බලයද යටපත් වන බව පෙත්සමේ සඳහන්. ආර්ථිකය නැවත ගොඩනැංවීමේදී නායකයන් නියමිත ක්‍රියාපටිපාටිය යුක්තිය හා නීතියේ ආධිපත්‍ය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මෙරට අමරිකානු තානාපති ජූලි චංක් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. තානාපතිවරිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වී තිබෙනවා. අමරිකාවට මෙරට ජනතාවට සහාය දිය හැකි ක්‍රම පිළිබඳ සාකච්ඡා කළ බවයි තානාපතිවරිය පැවසුවේ. ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා පිළිබඳවද අවධානය යොමු තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අමරිකාවේ සහාය අපේක්ෂා කරන බවයි. ඍජු ආයෝජන, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහාය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරන ලෙසද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර මෙරට මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් පසු මහ කොමසාරිස්වරිය පැවසුවේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා එම ක්‍රියාවලියට ගරු කළ යුතු බවයි මහ කොමසාරිස්වරිය සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. මේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන. මම තනියම නෙවෙයි ගියේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් සමග අපි ගියේ මීට කලින්
රජයේ ජනාධිපතිතුමාට ගෝඨාභය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව තවදුරටත් අපේ යෝජනාව බවත් ඒ වගේම අපි ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් ප්‍රකාශ කරලා ඒ යෝජනාවේ තිබෙන කරුණු සාකච්ඡා කළා. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න ඉදිරියේදී තව සති දෙකකින් විතර වගේ අපිව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා කිව්වා. ඉතින් මම හිතන්නේ දැනට සාධනීය පැත්තක් පේනවා. ඒ මොකද ඒ කරුණු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බවක් සඳහන් කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි හඬ නැගුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් උඩ ගන්න ඕනි කියලා. හැබැයි සර්ව පූට්ටු ආණ්ඩුවක් නොවි. ඒක තේරුම් ගත්ත ඇතමුන් සර්ව පූට්ටු ආණ්ඩුවක් විදියට. මේ මොහොතේත් අපි පෙනී ඉන්නේ මතවාදය වෙනුවෙන්. තනිව මේ අගලෙන් එළියට යන්න බෑ කියලා කියන විශ්වාසය ඇතුව. සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය රජය ආරක්ෂා කළ යුතු බවයි ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ. නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීම තරම් රටක විනාශය හේතු විය හැකි අන් කිසිවක් තිබෙනවද කියලා අපිට අනුමාන කරන්නත් බෑ. ඒ නිසා මේ හැම පාර්ශවයකින් අපිට පොදු ඉල්ලන්න තියෙන්නේ විනාශය විනෝදයක් විදියට ගරා වැටෙන පාලනයක මුක්කුවක් ලෙසවත් පාවිච්චි කරන්න කටයුතු කරන්න එපා. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැනි බවයි පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ. මම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති. ඒ පක්ෂය සෑදීම සඳහා පවත්වන ලද සියලුම සාකච්ඡාවලට මම ඍජුව සහභාගී වුණා. වෙන කාටවත් වඩා මම හොඳ හැටි දන්නවා අද රටේ පවතින තත්ත්වය තුල හදිසි නීති ක්‍රියාත්මක කිරීම සහ මුලින් හාත්පසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි කියලා. එයි මම එහෙම කියන්නේ. අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හිමි දැවන්ත ලෙස කප්පාදුවකට ලක් වෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ. කවුරු හෝ නීතිය අතර අරගෙන මේ ව්‍යවස්ථාව ඉරා දාලා ප්‍රචණ්ඩත්වයෙන් මේ රට ගෙනියන්න ඕන කියලා කියනවනම් අපි කියනවා එයාට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්න. එයාට විරුද්ධ අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි මේ රටේ මේ වෙලාවේ තිබෙන මේ මහා විශාල ආර්ථික පීඩනය, සමාජ පීඩනය, දුක් විඳින ජනතාවගේ විරෝධතාවලට, අහිංසක විරෝධතාවලට, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියන්ට බලපෑම් කිරීම සඳහා අනවශ්‍ය ආකාරයට හදිසි නීතියක් ගෙනල්ලා සූදානම් වෙන්න එපා මර්ධනයකට. මේ අතර සර්වපාක්ෂික සමුළුවක් ඇඳවා ඇතිවන එකගතාවන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ලෙස එකඟතා ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලව පිහිටවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්. පවතින අර්බුදය වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා දේශපාලන පක්ෂ සහ මහජනතාව අතර එකගතාවක් ඇති කර ගැනීම සඳහා වන යෝජනාවලියක් ලිපියෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් දේශපාලන ක්‍රීඩාවක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. රජයෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලාට හිතක් පපුවක් තියෙනවා නම් තමුන්නාන්සලාගේ ජනදුක කියන නහර වැඩ කරනවා නම් සීමිත කාලයකට මේ වැටී තිටෙන ප්‍රපාතෙන් මරුගුලෙන් මේ මිනිස්සු නැගිටිනකම් මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් නැගිටිනකම් මේ බොරු චක්‍රලයක නිකුත් කරලා ඇස්බැන්දුම් දේශපාලනය කරනවා වෙනුවට මේ පරාටේ නීතිය තාවකාලික යම් කාලවකවානුවකට අත්හිටවලා මේ මිනිස්සුන්ට නැගිටින්න අතහිත දෙන්න. ආණ්ඩුව මෙතෙක් ජනතාවට සහන ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඩලස් මහත්තයාට ගිය සති ඉස්සෙල්ලා සති 40ක් විතර හිටියනේ ඊයේ හිටිය 7යි. ඡන්ද කියන්නේ ඔහොම තමයි රාජ් ඡන්දෙදි එකක්. ඒක තමයි මං කියන්නේ දවල් මිගල් රෑ ඩැනියෙල්ලා ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලෝ වගේ ඕපන් නෑ. රහත් ඡන්දෙදි පාවිච්චි කරනවා ඕපන් ඡන්දෙදි ඡන්දේ වැලකී ඉන්නවා. තාම ජනතාවට දාන නෑ. ජනාධිපතිතුමාට මං දැනුත් හම්බෙලා කියලා ආවේ තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්න, පෝර ප්‍රශ්න, බෙහෙත් ප්‍රශ්න මේවා විසඳන්න ඕන. ප්‍රශ්න විසඳන්න ඕන. නැතුව එතුමා බාරගත්තේ ප්‍රශ්න විසඳනවා කියලානේ. එතුමා ප්‍රශ්න විසඳන්න ඕන. ඒකට අපි සහයෝගය දෙනවා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඉඳන් සහයෝගය දෙනවා. එතුමා ප්‍රශ්න විසඳන්න ඕන. නැතුනොත් ඉතින් එතුමාට ගෝඨාභය මහත්තයාට වෙච්ච දේ වෙයි. ඒක ඇත්තනේ.
ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නොවන බව සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආණ්ඩුව ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඕන විදිහට නෙමෙයි. මේක ගෙනියන්නේ බැසිල් රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්න කල්ලියත් එකතු වෙලා ඉන්න රාජපක්ෂ මහත්තයලාගේම ගොඩේ ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නෙට සැබෑවටම උත්තර හොයන්න කවදාවත් බැහැ. සරල කාරණාව ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන්ද මේකේ ඉන්න හොරුයි කියන ඔය සීනි වංචා කරපු එක්කෙනෙක්ගෙන් අහලිලා අඩුම ගානේ අධිකරණ හැමෝටම කියන්න පුළුවන් වලපිටාවද? රට තුළ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපි හැම විටම මැතිවරණයක් පවත්වන්න සූදානම්. නමුත් අපි මොකද්ද පවත්වන මැතිවරණය? නිදහස් සහ සාධාරණ මැතිවරණ. તો නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න නම් මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ නිදහසේද? මිනිස්සු මේ වෙලාවේ ඊටාම දැඩි පීඩාවක වේදනාවෙන් ආවේගයෙන් ක්‍රියා කරන වෙලාව. මිනිස්සු දැන් ඉන්නේ වැඩිපුර තෙල් පෝලිම් ගෑස් පෝලින් ළඟ. එතකොට අපි ඡන්ද පොළවල් තියන්න ඕන මේ ඉන්ධන පෝලින් ළඟට ගිහිල්ලා. ඒක නිසා අපි කියන්නේ අපි ඉල්ලලා තියෙන දිගින් දිගටම එකතු වෙලා මෙන්න මේ මිනිසුන්ගේ මේ දැවෙන ප්‍රශ්නය ලිහිල් කරන්න. ඒකට මාස 6ද කීයද අපි දන්නේ කාලේ. ඒක ලිහිල් කරන්න. ලිහිල් කරලා අපට අවස්ථාව දෙන්න අපි නීතියානුකූලව මහමැතිවරණයක් තියන්න නම් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරන්න ඕන. යෝජනාව සම්මත කරලා බහුතරෙන් ඒ යෝජනාව ජනාධිපතිතුමා පිළිගන්නත් ඕන. එතකොට තමයි අපට නීතියානුකූල බලය එන්නේ මහමැතිවරණයක් තියන්න. ඉන්ධන ලබා ගැනීම සඳහා ව්‍යාපාරික ස්ථානවල වාහන ලියාපදිංචිය අද සිට සිදු කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඇතුළත් කිරීමෙන් ලියාපදිංචිය සිදු කළ හැකි. ඉන්ධන අවශ්‍යතා ඇති යන්ත්‍ර සහ උපකරණ ලියාපදිංචියද අද සිට ආරම්භ කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් උපකරණ ලියාපදිංචිය සිදු කිරීමට නියමිතයි. සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සහ උපකරණයේ විස්තර තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීමෙන් ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. බස් රථ සඳහා ඉන්ධන සැපීම නිසි පරිදි සිදු නොවන බවයි ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. එයාට ළඟම ඩිපෝ මගින් ඉන්ධන හම්බෙලා නැහැ. QR කෝඩ් එක මත ලීටර් 40යි හම්බෙලා තියෙන්නේ බස් රථවලට. ඒ බස් රථ ධාවනය කරන්න වෙලා තියෙන්නේ ගම වාරයකින් භාගයයි. නියමිත උෂ්ණත්වයේ ගබඩා කර තිබූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය කල් දමා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එන්නත් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. සංගමේ සභාපති රවී කුමුදේශ් මේ බව පැවසුවේ සියත පත්තරේ වැඩසටහනට එක්වෙමින්. හරි විදිහට ගත්තොත් ලබන සතිය වෙනකොට මේ නත්තෝගය කල්ලිකුත් වෙන නියමිතයි. ඉතින් ඒක විද්‍යාත්මක පදනමකින් නෙවෙයි කියන චෝදනාව අපි කරන්නේ නැහැ. ඒ කල්ලිකුත් වීමේ දිනේ ඉස්සරහට දාලා තියෙන විද්‍යාත්මක පදනමකින් තමයි. නමුත් මේ විද්‍යාත්මක පදනම ලැබෙන්නේ අපිට මේ මොහොතේ. හැබැයි ඒ වැරද්ද සිද්ධ වෙන්නේ මීට වසරකට වගේ කලින්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ වෛද්‍ය හරිත අලුත්ගේ කරුණු පැහැදිලි කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. NMR එක එහෙම නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය යටතේ තමයි සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 60යි 90යි අතර උෂ්ණත්වයේ ගබඩා කරලා තිබිච්ච එන්නත් ටික තව මාස 3ක කාලයක් පාවිච්චි කිරීම සඳහා විධිමත් අනුමැතියක් අරන් තියෙනවා. ඒ නිසා අනියත බියකින් තොරව ඉදිරි මාස 3ක් අපිට තව තියෙනවා එන්නත ගන්න. ජනතාවගෙන් කරුණාකරලා ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට රෝහල් වලට ඇවිල්ලා ළමට ළඟම තියෙන මධ්‍යස්ථානෙන් එන්නත ලබා ගන්න කියන කාරණය. අද කොවිඩ් ආසාදිතයන් 131 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. Vitis Theatre. International news on theatre. අමරිකාව සමග ඕනෑම යුද ගැටුමකට සම්පූර්ණයෙන් සූදානම් බව උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එරට යුද සංවත්සර උළලක් අමතමින්. සිය න්‍යෂ්ටික ක්‍රමවේද ශක්තිමත් කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළා. උතුරු කොරියාව ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළ හැකි බවයි අමරිකාව පැවසුවේ. එරට චෝදනා කළේ උතුරු කොරියාව මෙම වසරේ වාර්තාගත ලෙස න්‍යෂ්ටික මිසයිල අත්හදා බලා ඇති බවයි.
ඊට ප්‍රතිචාර ලෙස දකුණු කොරියාව මිසයිල 8ක් අත්හදා බලා තිබෙනවා. ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. සංචාරක පකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 246කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 508ක ඉලක්කයක් හඹා ගිය පකිස්තානයට සියලන් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 261ක් පමණයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 378ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස පකිස්තානය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231ක්. දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුළු 8ක් දැවී ලකුණු 360ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. පාකිස්තානයට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 508ක්. නායක බාබර් අසම් ලකුණු 81ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රභාව් ජයසූරිය ලකුණු 117ට කඩුළු 5යි. ඔහු පළමු ඉනිමේදී කඩුළු 3ක් දවා ගත්තා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 101කට කඩුළු 4යි. පළමු ඉනිමේදී ඔහු දවාගත් කඩුළු 5ත් සමග සමස්ත තරගය තුළ ඔහු කඩුළු 9ක් දවාගෙන තිබෙනවා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ධනංජය ද සිල්වා. තරග දෙකකින් සමන්විත තරගාවලියේ වීරයා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේ තරගාවලිය තුළ කඩුළු 17ක් දවා ගනිමින්. ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයද මෙයයි. නිසි ඉලක්කයකට පන්දු යැවීමෙන් කඩුළු ලබා ගැනීම පහසු බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ තරගෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. මමයි රමේෂ් ඇත්තන පිටියේ එළියේදී ඇතුළේදීත් අපි පුහුණුකරු එක්කත් කැප්ටන් එක්කත් අපි හැමතිස්සෙම කතා කරේ අපි දෙන්නම එකතු වෙලා බැට්ස්මන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න ඕනේ. එතකොට ওই වෙලාවේ හරි දෙන්නගෙන් කාට හරි එක පැත්තෙන් ඇරෙනවා. එක පැත්තෙන් අපි කොච්චර හොඳට බෝල් කරත් අනිත් පැත්තෙන් රන්ස් ලීක් වුණොත් එතකොට අපිට කඩුල් ලබා ගන්න අමාරුයි. හැමතිස්සෙම අපි දෙන්නම කතා කරේ දෙපැත්තෙම බැට්ස්මන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න ඕනේ. එතකොට දෙපැත්තෙන් කාගේ හරි පැත්තකට කඩුළු වෙන්න ලබා ගත්තම එතෙන් දැන් අපිට අල්ලගෙන ඇටැක් කරගෙන යන්න පුළුවන්. මම හිතනවා අපි දෙන්න ඒක සාර්ථකව කරා කියලා. රමේෂුත් ලොකු සපෝට් එකක් දුන්නා. යාලී සිරස්තල අරගල කරුවන් 21කට විදෙස් ගමන් තහනම්. මෛත්‍රී ජනපති රනිල් හමුවේ විමල්ගෙන් ලිපියක්. නායකයින්ට ඇමරිකාවෙන් අවවාද. යුද්ධයකට සූදානම් උතුරු කොරියාව දැනුම් දෙයි. ශ්‍රී ලංකාවට 246ක ජයක්. ගාලු වීරයා ජයසූරිය. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම සප්න වංශික කුරුප්පු. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. උණුසුම් ප්‍රවෘත්ති දැනගැනීම සඳහා අපගේ කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කිරීමට REG හිස්තැනක් STVN ලෙස ටයිප් කර 77.3ට SMS කරන්න. ඔබට සුබ රාත්‍රියක්. ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.